තෙරුවන් සරණයි. DP පිරිවෙන තුලින් එකතු වෙන අපේ පොඩි හාමුදුරන්ට ත්‍රිපිටක ධර්ම විෂයේ පිරිවෙන් අවසාන පන්තියේ අපි පහුගිය දවස්වල කතා කරේ විනය ගැන. විනය ගැන කතා කරනකොට මතක ඇති අද ශාසනික පුනරුත්ථාපනය කියන මාතෘකාව යටතේ පස්වන කොටස කිව්වම මේක 8 වෙනි පාඩමේ අපි පාඩම ටිකක් දිගින් මතක ඇති 8 වෙනි පාඩමේ 5 වෙනි කොටස නැත්තම් අවසාන කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ශාසනික පුනරුත්තිය කියන එක පුනරුත්ථාපනය නැත්තම් අපි කතා කළා පරාජිකා කතා කළා සංඝාදිශේෂවල. සංඝාදිශේෂවල අපි අද කතා කරන්නේ මේ 12 වෙනි සංඝාදිශේෂය මතකයිනේ. අපි දැන් 12ක් ඒතකොට 11ක් කතා කරලා අපිට තියෙන්නේ දැන් 12 වෙනි එක තමයි අද කතා කරන්න තියෙන්නේ. මේක නම් කරලා තියෙන්නේ දුබ්බච සංඝාදිශේෂාපත්තිය. එතකොට වචන සම්බන්ධව හරියට කතා නොකිරීම සම්බන්ධව තමයි මේ දුබ්බච සංඝාදිශේෂාපත්තිය තියෙන්නේ. අපි බලමුකෝ මොකද්ද මේ සංඝාදිශේෂාපත්තිය කියන්නේ කියලා ඉස්සෙල්ලා. එතකොට මේක අපි වෙනද කිව්වේ නිදාන කතාව කියලා හේතුව කියලානේ සංඝාදිශේෂාපත්තියට අපි කතා කළේ නේද? එතකොට මේ සංඝාදිශේෂයේ මේ වචන පාවිච්චිය පිළිබඳව මේක දේශනා කරන්නේ කාටද? මේක නිදාන කතාව බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ഘോഷිතාරාමේ වෙසෙන සමයේ චන්න තෙරණුව නොයෙකුත් අකීකරුකම් කරති. එවිට සසි භික්ෂූහු එවත්නි මෙසේ නොකරව එය කැප නැතයි අවවාද කරති. එවිට චන්නතර මට අවවාද නොකරව. බුදුරදුන් අපේය, ධර්මයේද අපේය. අපගේ ආර්යයන් වහන්සේ බුදු බවට පත් වූහ. අපට අවවාද කරන්නට ඔබට ඇති අයිතිය කුමක්ද? ආදී වශයෙන් අවවාද ප්‍රතික්ෂේප කරයි. චන්නතරුන්ගේ නොමනා හැසිරීම පිළිබඳව නොසතුටටපත් භික්ෂූන් වහන්සේලා ඒ බව බුදුරදුන්ට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කොටගෙන මේ ශික්ෂාපදය පනවා වදාළහ. ඔක තමයි එතකොට නිදාන කතාවේ සාරාංශය. දැන් චන්න හාමුදුරු කියනකොට මතකයිනේ කවුද කියලා පොඩි හාමුදුරනේ. චන්න හාමුදුරුව හරි ආඩම්බරෙන් හිටියේ. මොකද ගොඩාක් ආඩම්බරෙන් හිටියා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ගිහි කල සිදුහත් කුමාරයා කාලේ මතක ඇතිනේ අපිට චන්න ඇමති කියලා එක්කෙනෙක් හිටියා. ඒ චන්න ඇමති තමයි මහාන වෙන්නේ චන්න හාමුදුරු හැටියට. එතකොට අර බුදුහාමුදුරුත් එක්ක නැත්තම් අපි කියමු සිදුහත් කුමාරයාත් එක්ක චූටි කාලේ ඉඳලා එකට සෙල්ලම් කරලා එකට ඉඳලා රියදුරා වශයෙන් හිටියට එක යාළුවෝ වගේනේ. ඉතින් ඒ හින්දා මම බුදුහාමුදුරුව අඳුරනවා. මම බුදුහාමුදුරන්ගේ ළඟම හිටියේ. එදා දුෂ්කර ක්‍රියාවට යනකොට එක්කන් ගියෙත් මම තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න එක්කන් ගියෙත් මම තමයි කියලා ලොකු මාන්නයක් තිබුණා. ඔය මාන්නේ කියන එක ඉතින් අද වුණත් කට්ටියට ආවම ටිකක් අවුල් වගේ නේද? අපි කියන්නේ නිකන් හොඳ නෑ වගේ. ඇයි? දැන් බලන්නකො චුටි හඳුනේ අද වුණත් සමහර අය අපේ තාත්තා අහවලා කියලා තාත්තගේ බලය පුතාලා පාවිච්චි කරනවා. අපේ මාමා කෙනෙක් තමයි අරයා කියලා ලොකු තනතුරු ඉතින් අපි දන්නවනේ අහවල එක දේශපාලනේ වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයක ලොකු මහත්තයෙක් නෝන කෙනෙක් වෙන්න පුළුවන්. පොලිසියේ මහත්තයෙක් වෙන්න පුළුවන්. ඒකට පාවිච්චි කරනවා. අපි කියන අවභාවිත කරනවා කියලානේ බලය. ඒ වගේ චන්නහාමුදුරුවොත් දැන් රහත් වෙන්න මේ සිවුර දාගෙන මහාන වුණාම මොන මාන්නයක්ද? මාන්නේ නැති කරන්නනේ බුදුහාමුදුරු ඉගැන්නුවේ. හැබැයි බුදුහාමුදුරු ළඟ මහාන වෙලා හිටපු මේ චන්නහාමුදුරන්ට අර මාන්නේ නිසාම චූටි හාමුදුරනේ රහත් වෙන්න වෙන්නේ. රහත් වෙන්නේ දැන් බුදුරජාන් වහන්සේ පිරිනුවන් පානකම්ම රහත් වෙන්න වෙන්නේ. චූටි හාමුදුරුලා අහලා ඇති මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම දඬුවම. ලොකුම දඬුවම මතකද? අපි කියන ඔකට බ්‍රහ්ම දණ්ඩනය කියලා. මතකනේ? බ්‍රහ්ම දණ්ඩනය. එතකොට මේ බ්‍රහ්ම දණ්ඩනය කියලා. බ්‍රහ්ම කියලා කියන්නේ උතුම් කියන එකනේ. උතුම් බ්‍රහ්ම කියන්නේ උතුම්. උතුම්ම දඬුවම නන් නෙවෙයි. එතකොට දණ්ඩනය. දණ්ඩනය කියන්නේ දඬුවමනේ. දණ්ඩ.
බ්‍රහ්ම දණ්ඩ කියන්නේ දඬුවම කියන එක. එතකොට පොල්ලටත් කියනවනේ ලීයටත් කියනවනේ ඊට පස්සේ මේ බ්‍රහ්ම දණ්ඩ නේ නැත්තම් මේ දඬුවම් දුන්න බුදුරජාණන් වහන්සේ. දුන්න කියන්නේ බුදුහාමුදුරු දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ චන්න හාමුදුරුවෝ ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහන බුදුහාමුදුරනේ දැන් මේ චන්න හාමුදුරු හරි අකීකරුයි. උන්වහන්සේ දැන් බුදුහාමුදුරු ඉන්නකන් ටිකක් හරි අපි කියන ෂේප් එකේ හිටියා. ඒ පොඩි පොඩි රණ්ඩු කළා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවන්ට පස්සේ චන්න හාමුදුරු මුණා කරයිද දන්නේ. ඒ හින්දා අහනවා බුදුහාමුදුරනේ චන්න හාමුදුරන්ට මොකද කරන්න ඕනේ? බුදුහාමුදුරු මොකද දේශනා කළේ? ආනන්ද මමච්චේන චන්නස්ස බ්‍රහ්මදණ්ඩෝ දාතබ්බෝ. ආනන්ද මගේ ඇවෑමෙන් චන්න හාමුදුරුවන්ට බ්‍රහ්මදණ්ඩනේ දාන්න කිව්වා. මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම දඬුවම දුන්නේ කාටද? චන්න හාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ තමන්ගේ යාළුවා ඉස්සර කියලා එහෙම හිටියේ නෑ. ඒ මොකද වැරද්ද කරොත් චන්න හාමුදුරුවන්ට දෙන්නේකෝ ඔන්න ලොකුම දඬුවම. මොකද්ද? පන්සලේ හාමුදුරු ටික ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා කතා කරනවා. ඒ හාමුදුරුවෝත් ගෙන්න. මේ වැරද්ද පිළිගන්නේ නැත්නම් අද ඉඳලා පන්සලේ කවුරුවත්ම ඔයත් එක්ක කතා කරන්නේ නැහැ කියලා ඊට පස්සේ චන්න හාමුදුරන්ට කතා කරන්නේ නැතුව පළවෙනි ධර්ම සංගායනාවට ඉස්සෙල්ලා එකතු වෙලා මොකද කරේ? සියලුම දෙනා එකතු වෙලා චන්න හාමුදුරන්ට බ්‍රහ්ම දණ්ඩනේ දානවා. මේක ඇහුවම චන්න හාමුදුරන්ට කලන්ත දාලා වැටුණයි කියන පොඩි හාමුදුරනේ. ඇයි කවුරුත් කතා කරන්නේ නැති වුණාම සමහරලාට අපිත් ඔය සමහරලාට බ්‍රහ්ම දණ්ඩනේ දාගන්නවනේ නේද? සමහරට තරහ වෙලා අපි චූටි හාමුදුරුවෝ කාත් එක්ක කරතන මං කාත් එක්කවත් කතා කරන්නේ නැහැ කියලා තරහ වෙලා ඉන්නවා. ගෙවල් වලත් ඉතින් නෝනලා මහතුරුත් එහෙම කරගන්නවලු. ඉතින් එහෙම තරහ වෙලා හිටියට Taman තරහ වෙලා ඉන්නකොට Tamanට ඕන වෙලාවට ඕනනම් ආපහු කතා කරනවනේ. අනිත් අය කතා කරනවනේ. මෙතන කරන්නේ අනිත් අය ඔක්කොම එකතු වෙලා එයත් එක්ක කතා කරන්නේ. හිතන්න කවුරුවත්ම කතා කරන්නේ නැතුණම් පන්සලේ හාමුදුරුවෝ හරිම අසරණ වෙනවා. ඊට පස්සේ චන්න හාමුදුරුවෝ ඒ වැරද්ද බාරගෙන ඊට පස්සේ උන්වහන්සේ හොඳ වෙනවා. ඉතින් මේ චන්න හාමුදුරුවන්ට මේ ඒ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ කරපු වැරද නිසා තමයි මෙන්න මේ දුබ්බච සංඝාදිශේෂ නිදාන කතාව මේ අපි මේ කියන කතාව ඒ ශික්ෂාපදයේ පනවන්නට හේතු වෙන්නේ. ඒකදී බුදුහාමුදුරුවෝ අපි දන්නවා මේ පන්සල මේ ഘോഷිතාරාම පන්සලේ කොහෙද බුදුහාමුදුරුවෝ ඒ කාලේ වැඩ හිටියේ? මේ ഘോഷිතාරාම කියන පන්සලේ තමයි බුදුහාමුදුරුවෝ එතකොට වැඩ හිටියේ. මේක තිබුණේ කොසඹෑ නුවර. ഘോഷිතාරාමයේ කියනකොට මතක් වෙන්න ඕනේ පොඩි හාමුදුරන්ට තව කාරණයක්. මතකද? ඇයි මේ මතක තියන්න හොඳ වචනයක් මම කියනවා. ගොහොරි දාගත්ත පන්සල ഘോഷිතාරාමයේ. මතකනේ අර හාමුදුරුවෝ දෙගොල්ලක් විනය ශික්ෂාපදයක් මුල් කරගෙන ભેද බින්න විච්චි පන්සල. හාමුදුරුවෝ දෙකට බෙදුනේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පාරිලෙය්‍ය වනයේට එහෙම වැඩි. අන්නේ පන්සලේ තමයි මේ ഘോഷිතාරාමයේ ওই ප්‍රශ්න ඇති වුනේ. එහෙ වැඩ ඉන්න කාලේ තමයි මේ සිදුවීම වෙන්නේ. එතකොට මේ ഘോഷිතාරාමයේ වෙසෙනකොට චන්න තෙරණුවෝ. එතකොට මේක ශික්ෂාපදේ දේශනා කරන්නේ කවුරු මුල් කරගෙනද? චන්න හාමුදුරුව මුල් කරගෙන. ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට මේ දුබ්බච ශික්ෂාපදේ පනවන්නේ කාටද? චන්න හාමුදුරුවන්ට. කොහේදීද? කොසඹෑ නුවර ഘോഷිතාරාමේදී. එතකොට මොකද හේතුව? එතකොට හේතුව තමයි අකීකරුකම් කරති. ඔන්න. එතකොට මේ අකීකරුකම් කළා. ඒ අකීකරුකම් කරපු හින්දා තමයි මේ ශික්ෂාපදේ පනවන්නට හේතු වෙන්නේ. එතකොට මොකද වුනේ? දැන් උන්වහන්සේ දැන් උදාහරණයක් මම කියන අකීකරුකම් කරා කිව්වම මොනවද කරපු අකීකරුකම්? පොඩි හාමුදුරනේ මතක් වෙනවා ඇති. ඒක අවස්ථාවකදී අර බුදුහාමුදුරුවෝ තනතුරු දුන්නා. අපි හිතන්නකෝ තනතුරු ප්‍රදානයක් කරානේ. මේ භික්ෂුන් වහන්සේලාට තනතුරු ප්‍රදානය කරපු වෙලාවේ අපි කියන අග්‍ර ශ්‍රාවක තනතුරු එහෙම ප්‍රදානය කළාම චන්න හාමුදුරුවෝත් බලාගෙන හිටියා මටත් එකක් හම්බ වෙයි කියලා. මටත් එකක් හම්බ වෙයි කියලා බලා හිටියට උන්වහන්සේට තනතුරක් දුන්නේ නෑ බුදුහාමුදුරුවෝ. එයි දුන්නේ සුදුස්සට සුදුසු තැන දෙනවා මිසක් මෙයා මගේ යාළුවා. මේ දැන් අදත් ඔය ඥාති සංග්‍රහ තියෙන්නේ. අපි කියන්නේ සතර අගතිය කියලා එකක් තියෙනවනේ. ඡන්දා, දෝසා, බයා, මෝහා. එතකොට ඡන්දය, දේශය, බය, මෝහය කියන මේවට ගැති නොවි
එතකොට ඒ වගින් තොරව තමයි අපටත් බුදුහාමුදුර දේශනා කළේ කටයුතු කරනකොට සතර අගතියෙන් තොරව කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු හොඳ. අදත් සමහර ඒවා බලන්නකෝ අගතියට ගිහිල්ලා වැඩ කරනවා. දැන් අපි හිතමුකෝ උදාහරණයකට මොනවා හරි බෙදෙනවා. එතකොට රැකියාවක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඡන්දය කියන්නේ ඡන්ද දාන එක නෙමෙයි කැමැත්ත නිසා සමහර අගතියට ගිහිල්ලා තම තමන්ගේ අයට තනතුරු දෙනවා. තම තමන්ගේ අයට එක එක ඒවා බෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ඡන්දයෙන් අගතියට ගිහිල්ලා. එතකොට දැන් ඒ වාගේ දැන් බුදුහාමුදුරු එහෙම අගතියට ගියේ නෑනේ. ඒතර බුදුහාමුදුරු තනතුරු දෙනකොට මූණ බලලා දුන්නෙත් නෑ. එතකොට සුදුස්සාට සුදුසු තනතුරු දුන්නා. ඒතර චන්නහාමුදුරු හිතුවා මං හිතවත් ඉඳ මටත් එකක් දුන්නේ නෑ. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? ගිහිල්ලා අග්ග ශ්‍රාවකයන් වහන්සේලාට සරියුත් මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ගිහිල්ලා බණින්න පටන් ගත්තා. දැන් තමයි දකුණස් සවුලා වමස් සවුලා ආග සවුලා ඔක්කොම සවුලා දැන් තමයි ඉන්නේ. ඒ කාලේ කවුරුවත් හිටියේ නැහැ. බුදු වෙන්න යනකොට මහරෑ මම තමයි අස්සයා පිට නැගලා එක්ක ගියේ. ඔහොම කී අර හාමුදුරන්ට දොස් කිව්වා බැන්න ඇත්තම ගොන් රණ්ඩු කරා. බුදුරජාණන් වහන්සේ මේ චන්න හාමුදුරන්ට උපදෙස් දුන්න චන්න ඔය වැඩේ කරන්න එපා. ඒ වැඩේ කරන්න හොඳ නෑ. එහෙමත් උපදෙස් දුන්න. ඒ උපදෙස් දුන්නත් උන්වහන්සේ වැඩි ඇහුවේ නෑ. ඒත් රණ්ඩු කරනවා. එතකොට සෙසු භික්ෂුහු ඇවැත්නි මෙසේ නොකරව එය කැප නැතයි අවවාද කරති. ඔන්න බලන්නකො පොඩි හාමුදුරනේ දැන් මෙන්න මෙතන තමයි වැදගත්කම තියෙන්නේ. දැන් අපේ අතේ වැරද්දක් වෙන්න පුළුවන්. වැරද්දක් වුණාම මොකද කරන්නේ? වැරද්දක් වුණා නොතේරෙනකොට කරාගෙන කවුරු හරි අවවාද කරන පොඩි හාමුදුරුවෝ ඔහොම කරන්න එපා. හොඳ නෑ. ඒ වගේ අනිත් හාමුදුරුවරු චන්න හාමුදුරුවන්ට එය කැප නැතයි. බලන්න කැප නැහැ කියන්නේ හොඳ නෑනේ. කියන්නේ අපට කැප නෑ. කැප දේවල් තියෙනවානේ. හාමුදුරුවන්ට කැප දේවල් තියෙනවා අකප දේවල් තියෙනවා. එතකොට මොනවද කැප මොනවද අකප කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ. දැන් එතකොට ගොඩක් දේවල් විනයත් එක්ක දන්නවා, සදාචාර ධර්ම දන්නවා, වැදගත් දේවල්, හොඳ දේවල් කියලා දන්නවා. මේක තේරුම් ගත්තා නම් එච්චරයි. කැප නැතයි අවවාද කර. එවිට චන්නතර මට අවවාද නොකරව්. මට අවවාද කරන්න එන්න. ඔයා කවුද මට අවවාද කරන්න? එහෙම ඉන්නවනේ අදත් නේද? මොන හරි කියන්න ගියාම කියන මොකද කියන්නේ? ඔයා කවුද මට කියන්න? මං මගේ වැඩ බලා ගන්න. අන්න මෝඩකම. හොඳම මෝඩකම කියන්නේ මේක තමයි. එතකොට කියනවා මට අවවාද නොකරව්. බුදුහාමුදුරුව අපේ. මොකද කියන්නේ? බුදුහාමුදුරුවොත් අපේ, ධර්මයත් අපේ, අපගේ ආර්යයන් වහන්සේ. අපගේ ආර්යයන් වහන්සේ බුදු බවට පත් වූහ. යානකට අපේ බුදුහාමුදුරුව අපේ. ඔයා කවුද? එතකොට අර පිටින් ඇවිල්ලා මහාන වෙච්ච අයනේ. පිටින් කියලා කියන්නේ බුදුහාමුදුරුව කාටවත් අයිතිද? ඊට පස්සේ කියනවා එතකොට අවවාද කරන්න. ඔයා කවුද අවවාද කරන්න? ඔයාට තියෙන අවවාද කරන්න තියෙන අයිතිය මොකක්ද? ඊට පස්සේ අහනවා එහෙම අවවාද කරන්න පුළුවන් කමක් ඔයා කවුද කියලා මේ විදිහට නොමනා හැසිරීම පිළිබඳව නොසතුටටපත් භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? දැන් මේ වුණාම දැන් අවවාද කරන්න ගියාම අහන්නෙත් නෑ, කිව්වට තේරුම් ගන්නෙත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට මතක් කරනවා බුදුහාමුදුරනේ මේ චන්න හාමුදුරුවන්ට අවවාද කරාට උන්වහන්සේ පිළිගන්නේ. ඉතින් උන්වහන්සේට මොකද කරන්නේ බුදුහාමුදුරනේ කියලා මෙන්න මෙහෙමයි කියලා කියනවා. අපි අවවාද කරාට පිළිගන්නේ එක දේවල් මෙහෙම කරනවායි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙන්නනවා චන්න හාමුදුරුවෝ. පොඩි හාමුදුරනේ අපේ සිල්මෑණිවරු දුවල පුතාලා හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවන්ට මොනවා හරි චෝදනාවක් ආවොත් බුදුහාමුදුරුවෝ ඒ තැනත්තක් ගෙන්නන අර වැරද්ද කියපු අයත් ගෙන්නවා. දැන් අද සමහර අයත් ගිහලා හොරෙන් කේලමක් කියනවනේ නේද? කේලම් කියන එක හොඳ නෑ. එතකොට වැරද්දක් නම් අපි ඒක සත්භාවයෙන්, ගුණවත් භාවයෙන් පෙන්නලා දෙන්න ඕනේ. අංක එක මොකද්ද? කවුරු හරි යාළුවෙක් වැරද්දක් කරනවා නම් යාළුවා ඕක කරන්න එපා. ඒක හොඳ නෑ. කියන එක අපි කියලා දෙනවා ඉස්සෙල්ලාම. කියනකොට නිකන් චණ්ඩිපාඩ් දාන්න එනවා නම් චන්න හාමුදුරුවෝගේ ඔයා යන්න ඔයාගේ වැඩක් බලා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ගුරුවරයාට කියනවා. එදා ගුරුවරයා බුදුහාමුදුරන්ට කියනවා. එදා නම් අද අපේ ගුරුවරයාට නැත්තම් ලොකු සිල්මෑණියන්ට හරි උගන්වන සිල්මෑණි වෙනකොට හරි අපේ ගුරු හාමුදුරු නමකට හරි පරණ පිටේ හාමුදුරන්ට කියනවා අන්න අර එයා මෙහෙම වැරද්දක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙන්නනවා. අරයක් ගෙන්නනවා. මෙන්න මෙයා මේ මෙහෙම එකක් කියන ඇත්තද? මං කිව්වා කියලා නම් කියන්න එපා හාමුදුරනේ. එයා කිව්වා කියලා කියන්න එපා කියන්නේ මොකටද? හොඳ යාළුවෙක්නේ.
මෙයා කියනවා මෙන්න මෙහෙම එකක්. බුදුහාමුදුරු එහෙමයි නඩු විසඳුවේ. ඔයා කිව්වා කියලා මං අහන්නම් කියලා හොරෙන් එහෙම හොරෙන් ඇහුවේ නැහැ. අර හාමුදුරන්ගේ අහනවා මෙන්න මෙහෙම එකක් කියනවා මෙන්න මේ හාමුදුරු ඇත්තද? ඒතකොට කට උත්තර නෑනේ. අර හාමුදුරුවොත් එන්නවා. ඒක බොරු කියන්න යන්නේ නැහැ. සමහර අත බොරු කියනෝනේ. හොරිය මෙහෙමයි කියලා. ඒතකොට බොරු නෙමෙයිනේ ඉස්සරහමනේ කියන්නේ. ඒතකොට අහනවා මේක විසඳනවා. විසඳලා බුදුහාමුදුරු අවවාද කරනවා. ඒ අවවාද අහලා ඊට පස්සේ මොකද කරන්නේ? බුදුහාමුදුරුවන් ඉදිරියේ චන්න තෙරුන් නොමනා හැසිරීම පිළිබඳ නොසතුටටපත් භික්ෂුන් වහන්සේලා දැන්නුවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ චන්න හාමුදුරන්ට කියනවා ඕම කරනවා නම් කියන දේ පිළිගන්නේ නැත්නම් ඒක ඇවතක් බවට මොකද මේ සංඝාදිශේෂයක්. ඒක වැරද්දක් බවට පත් වෙනවා. ඇයි? වැරද්ද කරලා වැරද්ද පෙන්නුවාම පිළිගන්නේ නැතුව මේ වැරද්ද පෙන්නන එක්කනටත් බනිනවා. එතකොට ඒක වැරදිනේ. චුටි හාමුදුරන්ට පොඩි ගාතාවක් මතක් වෙන්න ඕනි ධම්මපදයේ පාඩම් කරලා තියෙන නිසා මේ වෙනකොට අර මතකද ගාතාවක් තියෙනවා නිදීනං පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගය වාදින් මේදාවේ තාදි සම්පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ. මතකද ගාතාව? ඕකේ කියනවනේ මේ වැරද්දක් තියෙනවා නම් හරියට කොහොමද? නිදීනං අපවත්තාරං. හරියට නිදානයක් පෙන්නනවා වගේ. යම් කවුද? යම් කිසි කෙනෙක් පස්සේ වජ්‍ය දස්සිනා. කවුරු හරි වැරද්දක් දැකලා නිකන් වැරද්ද පෙන්වීම නිදානයක් පෙන්නනවා. නිදානයක් කිව්වම මේ ඔය හාරන්න තියෙන හොර නිදාන නෙවෙයි. වටිනා වස්තුවක් කියන එක නිදාන කියලා කියන්නේ. එතකොට නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය. නිග්ගහිය බැනලා මෝඩයා. මොකද්ද ඔය කරන්නේ කියලා සමහරට නිග්ගහිය වාදීන් සමහරට බැනලා පෙන්නනවා. දොස් කියලා. කවුද මේදාවි? උගතෙක් බුද්ධිමතෙක් ප්‍රඥාවන්තයෙක් එහෙනම් දන්න කෙනෙක් වැඩ කවුරු හරි ප්‍රඥාවන්ත උගතෙක් කවුරු හරි එහෙනම් මේදාවි පෙන්නනවා මොනා කියලාද? අර දොස් කියලා හරි පෙන්නන තාදි සම්පණ්ඩිතම් භජේ. එවෙනි වැදගත් අය ඇසුරු කරන්න. තාදි සම්භජමානස්ස. එවැනි අය ඇසුරු කිරීම නිසා මොකද වෙන්නේ? සෙය්‍යෝ හෝති යහපතක් වෙනව පාපියෝ පාවිටක් වෙන්නේ නරකක් වෙන්නේ නැහැ. එතකොට බලන්න ඔයකම තමයි මෙතනදී පෙන්නනවා ඒක අනිත් පැත්තට. එතකොට හාමුදුරු හැටියට ඒක නොකලොත් එහෙම මොකද වෙන්නේ? හාමුදුරුවන්ට සංඝාදිශේෂ වෙනව උපසම්පදා හාමුදුරුවන්ට. ඕක තමයි නිදාන කතාව. එතකොට මේ සංඝාදිශේෂ පත්‍ය බලමුකෝ දුබ්බච සංඝාදිශේෂා පත්‍ය. දැන් මේක පාලි එක අපි කියමු. බික්කු පනේව දුබ්බච ජාතිකෝ හෝති උද්දේශ පරියාපන්නේසු සික්ඛාපදේසු බික්කුහි සහධම්මිකං උච්චමානෝ අත්තානං අවචනීයං කරෝති මා මං ආයස්මන්තෝ කිංචි අවචුත්ත කල්යාණං වා පාපකං වා අහම් පායස්මන්තේන කිංචි වක්කාමි කල්යාණං වා පාපකං වා විරමතාය සමන්තෝ මම වචනායාති සෝ බික්කුහි ඒවමස්ස වචනීයෝ මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි වචනීය මේචායස්මා අත්තානං කරෝතු. තවත් ටිකක් එහාට යනවා ශික්ෂාපදය. ආයස්මාපි බික්ඛු වදේතු සහ ධම්මේන බික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහ ධම්මේන එවං සංවද්දාහි තස්ස භගවතෝ පරිසා යදිදං අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උට්ඨාපනීතානි එවංච සෝ බික්ඛෝ බික්ඛූහි වචමානෝ තතේව
පග්ගන්හෙය්‍ය සෝ බික්ඛු බික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බෝ තස්ස පටිනිස්සග්ගාය යාව තතියංචේ සමනුභාසියමානෝ තං පටිනිස්සජ්ජෙය්‍ය ඉච්ඡේ තං කුසලං නොචේ පටිනිස්සජ්ජෙය්‍ය සංඝාදිසේසෝ. දැන් මේක මම මේ හිමීට පොඩි හාමුදුරන්ට සිල්මැණිවරන්ට අපි වගේම අපේ දුවල පුතාලාට මේ ටිකක් කිව්වේ. එතකොට ඔයගොල්ලන්ට කියව ගන්න මේක 4-5 වතාවක් කියවන්න. ඊට පස්සේ කටපාඩම් කරන්න යන්න. නැත්තම් අකුරු ටිකක් වරදින්න පුළුවන්. එතකොට මේක කියලා මොකද්ද මේක කියන මේ ගොඩක් දිගට කිව්ව පාළියක අපි තේරුම බලමුකෝ. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ කියලා. අර කියපු එකම තමයි දොස් කීම සම්බන්ධව. මේක කියනවා යම් කිසි භික්ෂුවක් දුර්වච කියන්නේ අකීකරු දුර්වච. එතකොට මේ අකීකරු කියන එක මේක වරහන් කරලා තියෙන එක අකීකරු ස්වභාවය ඇත්තේ වෙයි. ඒ කියන්නේ අකීකරු කියන්නේ කීකරු කියන දේ කරන්නේ නැති අකීකරු කියන දේ අහන්නේ නැතිකම ඇත්තේ වෙයි. ප්‍රාතිමෝක්ෂයේ ඇතුළත් ශික්ෂාපද පිළිබඳව සෙසු භික්ෂූන් විසින් විනයානුකූලව කරුණු කියන කල්හිද දැන් කවුරු හරි හාමුදුරුවන් වහන්සේලා කියනවා ප්‍රාතිමෝක්ෂය කියන්නේ දැන් අපි දැන් මේ ප්‍රාතිමෝක්ෂ නෙමෙයි ඉගෙන ගන්නෙ. එතන මේ ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා දැන් ඊට පස්සේ කියනවා හාමුදුරනේ ඔහොම කරන්න හොඳ නෑ කියලා. දැන් අපි විනය පොතක කිය ඉන්නේ ගොඩක් වෙලාවට අපි මේ අහවල් තැන විනය පිටකේ මෙන්න මෙහෙම මේතන මෙහෙම තියෙන හින්දා මේ වැඩේ කරන්න එපා කියලා කියන්නේ නෑනේ. අපි එහෙම කියන්නේ නෑ. ධර්මයේ කියනකොටත් කවුරු හරි සත්තු මරනවා. අපි හිතමුකෝ ගිහියෙක් සතෙක් සත්තු මරන්න හොඳ නෑ කියලා කියන මිසක ඔයා දන්නවද පන්සිල් වල පළවෙනි ශික්ෂා පදය පාණාතිපාතා වේරමණී ඒ හින්දා ඔයා සත්තු මරණ එක හොඳ නෑ. බුදුහාමුදුරුවෝ අහවල් සූත්‍රය කියලා සූත්‍ර ගොඩක තියෙනවා පන්සිල් ටික. ඒ සූත්‍රයට අනුව සත්තු මරණ එක හොඳ නෑ කියලා එහෙම කියන්නේ නැහැ නේද? සත්තු මරන්න එපා පව්. අපි එහෙමනේ කියන්නේ. ඒ වගේ දැන් හාමුදුරන් වහන්සේලා මේ විනයානුකූලව කරුණු කියනවා කිව්වද ඕන්නම් ඉතින් කියලා දෙනවා. කොහෙද කියලා තියෙන්නේ? කියලා අහනවනේ. ආයතකොට ඕන්නම් කියනවා. අයි අහවල් තැන මෙන්න මේ විනය ශික්ෂාපද අනුව උපසම්පදා හාමුදුරු නමකට එහෙම කරන්න හොඳ නෑ කියලා දීලා තියෙනවනේ. ඒ හින්දා එහෙම කරන්න එපා කියලා ඔන්න පැහැදිලි කරනවා. එහෙම කියන කල්ලි ඇවැත්නි මට යහපත් වූ අයහපත් වූ කිසියක් නොකියව්. ඒ කියන්නේ හොඳ හරි නරක හරි මට හොඳ කියන්න වෙන්නත් ඕනේ නරක කියන්න ඕනේ නැත්නම් සමහර කෙනා මට ඉතින් හොඳ නරක උගන්නන්න ඔයා එන්න ඕනේ. එහෙම මොඩකමනේ. එහෙම කියන ඇත්තෝ අපිත් සමහරලාට සමාජයේ දකින්නවා. ඒ තමහන්ට මොනවා හරි උපදේශයක් දෙනකොට අර නිදානියක් පෙන්නනවා වගේනේ. අපි පිළිගන්නේ නැත්තම් මොකද අපේ දුර්වලතාවයනේ. ඉතින් චන්නහම්දුරන්ට උනේ ඒකනේ. එහෙම නොකියව. මමද ආයුස්මතුන්ට යහපත් වූ අයහපත් වූ කිසිවක් නොකියමි. ඔන්න තවත් හොඳ නැති වැඩක්. එතකොට කියන්නේ මොකද්ද කියන්නේ? මේ ඔයා මට හොඳ නරක ඔයා මට කියන්න දෙන්න ඕනේ. මං ඔයාට මුකුත් කියන්න දෙන්නේ නැහනේ. ඔයාට මම කියනවා. එයා මට කියන්න දෙන්නත් එපා. මං ඔයාට කියන්න දෙන්නෙත් නැහැ. ඒක හොඳද? ඒකත් හොඳ නෑ. ඇයි ඒ? පොඩි හාමුදුරනේ මතක තියාගන්න ඕනේ අපි කවුරු හරි වැරද්දක් කරනවා නම් ඒ වැරද්දෙන් අපි මුදවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි නියම කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. එයා කරගන්නව නම් කරගත්තා අපිට මොකද කියලා එහෙම ඉන්න එපා. එහෙම ඉන්න වෙලාවලුත් වෙනවා. මොකද ඒ සමහරුන්ට කියන්නේ ගම් දැන් මේ චන්න හාමුදුරන්ගේ වගේ ඉන්නවනේ සමහර ඇත්තෝ චන්න හාමුදුරන්ගේ පරම්පරාවේ ඇත්තෝ අදත් ඉන්නවා. කිව්වට අහන්නේ නැති අය. එහෙම කරන්නේ. එතකොට මොකද කරන්නේ? ඔයා මට කියන්න දෙන්න ඕන නැත්නම් මං ඔයාට කියන්න දෙන්නෙත් නෑ. ඒකනේ මේ කියන්නේ. කියන මොකද කියන්නේ? යහපත්ව කිසිවක් ආයුෂ්මතුන්ට යහපත්ව කිසිවක් මට අවවාද කිරීමෙන් වළකනු මැනවයි කියා තමා අවවාද නොකළ යුත්තකු කරයි නම් ඒ භික්ෂුව සෙසු භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේ. එහෙම කිව්වට පස්සේ එයා කියනවා ඔයා මට කතා කරන්න එන්න ඕනන්නෙත් නෑ. මට අවවාද කරන්න එන්න ඕනේ මං ඔයගොල්ලන්ට අවවාද කරන්න එන්නේ නැහැ.
එහෙම කතා කරගන්නවා නම් එන්න එපා. ඔයා එන්න ඕන නෑ මට අවවාද කරන්න මං ඔයාට අවවාද කරන්න එන්නෙත් නෑ කියලා කියනවා නම් හොඳ පැත්තට නම් කවන්න මේ නරක පැත්තනේ. ඒ වාගේ වෙලාවට එහෙම කියනවා නම් අනුකම්පාවෙන් එහෙම කිව්වයි කියලා එහෙනම් නිකන් ඉන්න කියලා නිශ්ශබ්ද වෙන්න හොඳ නෑ. ආපහු කියනවා එවත්නි තමා අවවාද නොකළ යුත්තකු නොකරව තමා අවවාද කළ යුත්තකුම කරව ආයුෂ්මතුන්ද භික්ෂූන්ට විනයානුකූලව කරුණු කියනු මැනවි. එතකොට කියනවා විනය නිකම්ම නෙමෙයි මේක නිකන් වැරදිද කොහොද මේක කරන්න හොඳ නෑ කියලා එහෙම කියන්න බෑ. විනයානුකූලව ඒ විස්තර කරලා දෙනවා. එහෙම කියලා දීලා ඊට පස්සේ මොකද වෙන්නේ? භික්ෂූන් ආයුෂ්මතුන්ට විනයානුකූලව කරුණු කියනු ඇත. ඊට පස්සේ කියනවා හාමුදුරනේ එහෙම කරන්න එපා. ඔබ වහන්සේ අපේ අඩුපාඩුවක් දැක්කම අපට පෙන්වන්න නැතුව ඉන්න අපට කියන්න. හාමුදුරුවරුත් ඔබ වහන්සේට අවවාද කරයි. භාග්‍යවතුන් වහන්සේගේ සංඝ පිරිස මෙසේ ඔවුනොවුන්ට අවවාද කර ගැනීමෙන් ඔවුනොවුන් ඇවතින් නගාලීමෙන් වැඩෙන්නේ යනුවෙනි. එතකොට කියනවා මේ අපේ කවුද? අපි හාමුදුරුවරු බුදුහාමුදුරන්ගේ ගෝලයෝ. එතකොට අපේ අඩුපාඩු කවුද? ගිහි මහත්තුරු පෙන්නනකම් ගිහි නෝනලා පෙන්නලා දෙනකම් ඉන්න ඕනද? නෑ. දැන් අද සමහරලාට වෙලා තියෙන එකනේ ගිහියෝ හාමුදුරන්ගේ වැරදි පෙන්නන්න පටන් ගන්න නේද? එහෙම නෙමෙයි. හාමුදුරුවරු වැරදි පෙන්න ගන්න ඕනේ. ඒක ප්‍රසිද්ධියේ Facebook දාලා නෙමෙයි. ඒ අඩුපාඩු අද වෙලා තියෙන අද සමහරව Facebook එකේ දාන්නේ. අරයා මෙහෙමයි මෙයා. එහෙම නෙමෙයි. මේ ඇයි පොය සීමාවට ගිහිල්ලා? ඇයි හාමුදුරුවරු විනයානුකූල කොහෙද රැස් වෙන තැන? පොය සීමාවේ. එතකොට පන්සලේදී නෙමෙයි පොය සීමාවේදී වැරද්දක් පෙන්නුවාට ඒක විනයානුකූලයි. එහෙම නැත්නම් ඉතින් පොය සීමාවටම වඩින්න ඕනන්නේ නෑ. කල්යාණ මිත්‍රත්වයෙන් අඩුපාඩු පෙන්නලා දෙන එක හොඳයි. එහෙම නොපෙන්නනවන් තමයි වැරද්ද. අපේ ශාසනය වැරදි අඩුපාඩු අපි හදා ගන්න ඕනි පොඩි හාමුදුරනේ. ඒකයි මේ කියන්නේ. ඒ භික්ෂුව මෙසේ භික්ෂූන් විසින් කරුණු කියනු ලබන්නේ එසේම ඒ අදහස දැඩිව ගන්නේ නම් සමහරු ඉන්නවා කිව්වට අහන්නේ ඒ අදහස දැඩිව අරගෙන මහ දැඩිව අරගෙන ආයි වෙනස් වෙන්නේ මං ඔය කවුරු කියන එක තහන්නේ කියලා චන්නහාමුදුර කරේ එහෙමනේ. එහෙමනම් ඒ අදහස අත්හරිනු පිණිස භික්ෂූන් විසින් තුන්වන වර දක්වා මේකත් හොඳ එකක් පොඩි හාමුදුර මේ තුන්වෙනි වර දක්වා ඒ කියන්නේ ඇයි තුන්වෙනි වර දක්වා කියන්නේ මොකද්ද? ඉස්සල්ලා එක සැරයක් කියනවා 1 2 3යි. දැන් අපි මේකත් කියන්න ඕනේ මේ අපේ බුද්ධ ශාසනයේ තියෙන හොඳ දෙයක්. හොඳ දෙයක් කියන්නේ බුද්ධ ශාසනය විතරක් නෙමෙයි සමාජයේත් තියෙන. දැන් අපි බලන්න පන්සිල් ගන්න ගිහිල්ලා අපි දායකයන්ට මොකද්ද කියන්නේ? පින්වත්නි নমස්කාරය කියන්න. කීවරද? 3 වරක්. ඒ 3 වරක්. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස එකක් කිව්වම ඇතිනේ. නේ 3 වරක්. අපි මේ 3 වරක් කියනවා. 3 වරක්ම මේක ස්ථීර වෙනවා. අපි ඕනම එකක් එහෙමයි පොඩි හාමුදුරනේ. ඒක දැඩිව කරන්න. දැන් සමහරලාට මේ අද කාලේ උදාහරණයකුත් කියන්නකෝ දැන් පාර්ලිමේන්තුවේ ඔය හිටපු අයවැය යෝජනා ගේනවා කියලා කරනවා. අයවැය යෝජනාව ගැන පළවෙනි වර කියවීම. දෙවෙනි වර අයවැය කියවීම. තුන්වෙනි වර කියවීම. 1යි 2යි 3යි. අර ඉස්සර තිබුණා ගම්වල සල්පිල් වෙන්දේසි කියලා. මතක ඇතනේ අර වෙන්දේසි කියලා මල්වට්ටි වෙන්දේසි එහෙම තියෙන. ඈවරයි දෑවරයි ඊට පස්සේ කියන 3 ඈවරයි කියලා. ඒ කියන්නේ 1 2 3 මේක බුද්ධ ශාසනෙත් තියෙනවා. එතකොට යමක් කියනකොට මේ විනයානුකූලව යමක් කියනකොට ඒක එක සැරයක් කිව්වට මට හරියට ඇහුන්නේ නිකන් පැහැදිලි වුන්නේ හරි මොන හරි එහෙම හිතෙන්න පුළුවන්. එහෙම නෑ. එතකොට මොකද කරන්නේ? අපි පළවෙනි වර කියවෙනවා, දෙවෙනි වර කියවෙනවා, තුන්වෙනි වර කියනවා. 1යි 2යි 3යි. ඒක තමයි කියන්නේ තුන්වෙනි වර දක්වා සමනුභාෂණ කර්මය කළ යුතු වන්නේය. සමනුභාෂණ අපි කතා කරමු සමනුභාෂණ කියන්නේ මොකද්ද කියලා ඉස්සරහට. ඒතොර වන්නේ තුන්වෙනි වර දක්වා ඒක කරලත් හලේ නැත්නම් අත්හලේ නම් හොඳයි. අත් නොහලේ නම් සංඝාදිශේෂ වේ. අන්න වැඩේ. නිකම්ම සංඝාදිශේෂ වෙන්නේ නෑ. අර අවවාද කරාම එක සැරයක්වත් කියලා
දෙසරකුත් කියලා තුන්වෙනි වතාවත් කියලා අහන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ වාගේ වෙලාවට ඔන්න හාමුදුරුවරු අර කියපු දේ අහගත්තේ නැති වුණාම ඔන්න සංඝාදිසේසාපත්තියටපත් වෙනවා. නිකන් පවක් සිද්ධ කරගන්නවා. අකුසලයක් විනය ශික්ෂාපදයක් කැඩුව වෙනවා. පොඩි එක්කුත් නෙමෙයිනේ සංඝාදිසේස කිව්වම දන්නවනේ. දැන් අපි මේ කියන්නේ ඒකනේ. ඉතින් අපි බලමුකෝ මේ පදවල කියපු කාරණා මොනවද කියලා නේද? දැන් ඊට පස්සේ මේ සංඝාදිසේසයේ තිවිචි ඒ විශේෂ පද සමහරලාට පොඩි හාමුදුරලාට මේ වචන දීලා අහන්න පුළුවන් විභාගයේ සමහරට කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් නැත්නම් ලොකු ප්‍රශ්නයක අණු කොටසක් හැටියට අහන්න පුළුවන් මෙන්න මේවා අපි කතා කරා දුබ්බච ජාතිකෝ. එතකොට වචනයට කීකරු නොවන අවවාද පිළිගන්නේ නැති අවවාදක්ෂම නොවන අකීකරු. එතකොට මේ දුබ්බච කියලා කියන්නේ අකීකරු. එතකොට කීකරු වෙන්නේ කියන දේ අහන්නේ එතකොට මේ කියන දේ අහන්නේ නැති. එතකොට මෙන්න මේ ස්වභාවය. එතකොට අපි බැලුවම ඊළඟට කියනවා ඒ කියන්නේ මේ අපි විස්තර කරන්න කියන දේ අහන්නේ ස්වභාවය සංඝාදිසේසපත්‍ය. එතන උද්දේශ පරියාපන්නේසු සික්ඛාපදේසු. ඔව් එතනදි කියනවා දැන් උද්දේශය යනු ප්‍රාතිමොක්ෂයයි. මේ උද්දේශ කියන එක මෙතන මේ උද්දේශය කියලා කියන එක ප්‍රාතිමොක්ෂය. උද්දේශ කියන්නේ ප්‍රාතිමොක්ෂය අපි මේ කියන ශික්ෂාපද පිළිබඳව. ඒතර ප්‍රාතිමොක්ෂයට අයත් ශික්ෂාපද මේන් ගැනේ. ඒතර සික්ඛාපදේසු මේ සික්ඛාපදේසු ගම දැන් ශික්ෂාපද දැන් පන්සිල් ගෙන්න පුළුවන්, අටසිල් වෙන්න පුළුවන්, දසසිල් වෙන්න පුළුවන්. ඒව නෙමෙයි මේ උද්දේශ පරියාපන්නේසු සික්ඛාපදේසු කියලා කියන්නේ ප්‍රාතිමොක්ෂ ශික්ෂාපදයන් කියන අර්ථය. එතකොට මේන් ගණන් ගන්නෙ. ඊළඟට සහ ධම්මිකං බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද සමූහය සහ ධම්මික නම් එතකොට අපි කියනවා මේ ශික්ෂාපද සමූහය දැන් එතකොට සතර පරාජිකා සංඝාදිසේස එතකොට තියෙන ඔක්කොම ටික අනියත සේකියා මතකනේ අපි කණ්ඩායම් ඔක්කොම ටික. එතකොට ඒවට කියන මොනවාද? සහ ධම්මික කියලා කියනවා. ඒ ශික්ෂාපද වලට අනුව අවවාද කරේ යන අදහස. එතකොට මේ සහ ධම්මිකන් කියන්නේ ධාර්මිකව ඒ කියන්නේ විනයානුකූලව අවවාද කිරීම. අවචනීයං කරෝති. තමාට කවුරුවත් අවවාද නොකළ යුතුයයි කියයි. වචනීයං කියන එකනේ මෙතන කැඩෙනා මෙතන නේද? අවචනීයං. එතකොට වචනීයං කරෝති කියන්නේ ඒක කැඩෙන අවචනීයං කරන අවවාද කරන්න එපා කියන එක. එතකොට මට අවවාද කරන්න එන්න ඕනේ නැහැ කියන එක තමයි අවචනීයං කරෝති. ඉතින් ඕක තමයි අපි කතා කරපු ඒ දුබ්බච ශික්ෂා පදයට අයත් වූ කාරණා ටික. එතකොට මතකනේ බුදුහාමුදුරුවෝ කොසඹෑ ഘോഷිතාරාමේදී චන්න හාමුදුරුවන්ගේ නොමනා හැසිරීම නිසා දුබ්බච ශික්ෂා පදය පනවා වදාලා. ඕක තමයි කතාව. එතකොට ඒකේ තිබිච්ච කතන්දරේ මොකද උන්වහන්සේට අවවාද කරාම අවවාද පිළිගත්තේ නැති නිසා තමයි සංඝාදිසේසය පනවන්න සිද්ධ වුනේ. ඒක තමයි 12 වෙන සංඝාදිසේසය. එතකොට අපිට දැන් තියෙන්නේ ඊළඟ එක නැත්නම් අවසාන එක 13 සංඝාදිසේසා පත්‍ය 13 වෙනි එක. 13 වෙනි සංඝාදිසේසා පත්‍ය පොඩි හාමුදුරනේ ඒක පනවා වදාලා නැත්නම් ඒක නම් කරලා තියෙන්නේ කුල දූෂක සංඝාදිසේසා පත්‍ය කියලා. කුල කිව්වම දන්නවනේ කුල කියන්නේ කුලය. එතකොට කුලය කිව්වම ඔය අද කියන උසස් කුල පහත් කුල කියන එක නෙමෙයි. එතකොට මොකද්ද? පවුල් කියන එකනේ. පවුල කුල කියන අර්ථය එක එක අර්ථවල දෙනවා. මෙතන
පවුල කියන අර්ථයෙන් එතකොට පවුල මෙතන පවුල් වල තියෙන මේ ප්‍රශ්න බලමු මොකද්ද මේ එක නිදාන කතාව අපි බලමු එතකොට තේරෙයි මොකද්ද මේ කුල කියන එක මොකද්ද එන්නේ කියලා හරියටම කුල දෝෂක සංඝාටිත සපත්තේ නිදාන කතාව මොකද වෙන්නේ මේක බුදුහාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර නේද එතකොට කොහේද බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ සවැත් නුවර දෙව්රම් වෙහෙර දෙව්රම් විහාරය ගොඩාක් කාලයක් බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා ගොඩාක් බණ කියලා තියෙන පන්සලනේ දෙව්රම් විහාරය කියලා කියන්නේ. එතකොට දෙව්රම් විහාරයේ වැඩවසන සමයේ හිටිය හාමුදුරුවරු කවුද? අස්සජී පුනබ්බ සුක නම් වූ චබ්බග්ගිය භික්ෂූහු දෙනම. මොකද මේ චබ්බග්ගිය කියන්නේ? චබ්බග්ගිය චබ්බග්ගිය මතකද? ච කිව්වේ 6. ඒ කාලේ හිටියා 6 කල්ලියක් හිටියා. අද වචනෙන් කියවනම් 6 කල්ලිය. පොඩි හාමුදුරන්ට මතක ඇතිනේ චබ්බග්ගිය හාමුදුරුවරු ඔය මෙත්තෙය හාමුදුරුවෝ බුම්මකජ හාමුදුරුවෝ එහෙම ඒට කලින් කරපු වැරදි වැඩත් අපි ගැන කතා කරානේ. එතකොට මෙතන මොකද වෙන්නේ? චබ්බග්ගිය හාමුදුරන්ගේ මේකට සම්බන්ධ වෙන්නේ අස්සජී පුනබ්බසුක කියන මෙන්න මේ හාමුදුරු දෙන්න තමයි මේ කතාවට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ හාමුදුරු දෙන්න චබ්බග්ගිය හාමුදුරු දෙනම කීටාගාරයේ විසූහ. ඔහු කුල සංග්‍රහ පිණිස මල්ලතු වැවීම් ආදියෙන් ගිහියන්ට උපකාර කරති. ඔවුන්ගේ ක්‍රියාවලට හුරු පුරුදු ගම්යසියෝ එහි වැඩම කළ සුපේසල භික්ෂූන්ට සංග්‍රහ නොකළහ. ඒ ඔවුන්ට ඒ භික්ෂූන්ගෙන් පළක් නැත කියාය. එසේ ගිය එක් භික්ෂු නමක් බුදුරදුන් වෙත පැමිණ ඒ බව සැලකලේය. දැන් හරි වැඩේ තමයි වෙන්නේ නේ. හාමුදුරුවොත් කරපු වැඩ නිසා. මොකද්ද වෙන්නේ? දැන් එහෙ හිටිය අස්සජී පුනබ්බසුක කියන මේ චබ්බග්ගිය හාමුදුරුවෝ ඒගොල්ලෝ මතක ඇති බුද්ධ ශාසනය ගොඩාක් වැරදි දේවල් කළා. හැබැයි ඒ දෙන්නගේ විශේෂත්වයක්ත් තිබුණා. කවදාවත් එපා කියපු එකක් කළේ නැහැ. අන්න බලන්නකෝ ඒකත් හොඳයි නේද? අද සමහරලාට අපේ පොඩි හාමුදුරුවෝ සිල්මෑණිවරු එහෙම එපා කියපු දේත් කරනවනේ. චබ්බග්ගිය හාමුදුරුවෝ කොච්චර කැත වැඩ කළා මතකනේ? කාන්තාවන්ගේ ඇඟෙන් අල්ලන්න එපා කියලා නීතිය දැම්මම මොකද කරේ? ආයෙකින් එල්ලුනේ. ඊට කොණ්ඩෙන් එල්ලුවා. ඇඟෙන් අල්ලන්න එපා කිව්වේ නේද? ඒ වගේ ළඟින් යන වැරදි වැඩ කළා. එතකොට දැන් මෙතනදී මොකද වෙන්නේ? දැන් මේ හාමුදුරුවෝත් එපා කියපු දෙයක් කවදාවත් කරලා නැහැ. හැබැයි ඒ ළඟින් යන එකක් වැරදි වැඩක් කරනවා. මේ හාමුදුරුවන්ට ඉතින් ඒ කාලේ බුදුහාමුදුරුවෝ නීති දාලා තිබුණේ නෑනේ. විනය ශික්ෂා පනවලා නැහැ. අදත් ඉතින් විනය ශික්ෂා තියෙනවනේ අද අපිට. ඒ හින්දා අපිට පිට යන්න බෑ පොඩි හාමුදුරනේ. මොකද කළේ දැන්? කුල සංග්‍රහ පිණිස. මොකද මේ කුල සංග්‍රහ පිණිස කියන්නේ? දැන් ගිහිල්ලා හාමුදුරුවරු ගෙවල් වල වැඩ කරන්නේ, කුලි වැඩ කරන්නේ. කුලි වැඩ කරනවා කියන්නේ සල්ලි වැඩ නෙමෙයි. දැන් සමහර අය ගිහිල්ලා දැන් ඔන්න අදත් මේක සමහර ලාවට දැන් මතකනේ ඉස්සෙල්ලා අපි සංඝර්ෂයේදී කලින් කතා කරා මගුල් ජෝඩු කරන්නයි පණිවිඩ ගිනියන්නයි හාමුදුරුවරු ගිහියන්ගේ වැඩ කරන අය නෙමෙයි. දැන් අද වෙලා තියෙන ඕක නෙමෙයිද? දේශපාලකයන්ට හරි අපි කියන්නේ අද කියන්නේ කඩේ යනවා කියලා නේද? හාමුදුරුවන්ට ගිහියන්ගේ වැඩ කරන්න ඕනේ. එතකොට ගරුත්වයේ තියාගෙන හිටිය හැකියි. අද සමහරට හාමුදුරුවන්ට අපහාස කරන්නේ මොකටද? මෙන්න මේ කුල සංග්‍රහ වැඩ කරන්න ගිහිල්ලා කුල දූෂක සංඝාදිශේෂාපත්‍ය පිළිබඳ හොඳ අවබෝධයකින් වැඩ කරනවා නම් පොඩි හාමුදුරනේ අදත් අපේ සමහර ලොකු හාමුදුරුවරු අපවාද විඳින්නේ. ඔය පොඩි හාමුදුරන්ට අපේ සිල්මයන්ට තේරෙන්නේ නැති මේක කියනකොට ඇයි මේ විනය ශික්ෂාපද අපි බුදුහාමුදුරුවෝ එදා කොච්චර ලස්සනට දේශනා කළා තියෙනවා. මේව පිළිපදිනවා නම් අදත් අපේ ශාසනය පොඩි හාමුදුරනේ ප්‍රශ්න නැහැ. මේ ගිහියෝ පව් සිද්ධ කරගන්නේ. ඒ ගිහියෝ පව් සිද්ධ කරගෙන හාමුදුරුවෝ වැරද්දක් කරනවා දැක්කම ගිහියෝ ඒකට බැනලා අකුල් හැල්ලා ඒ ඇත්තොත් පව් සිද්ධ කරගන්නවා. පව් ඒ හින්දා මතක තියාගන්න. අපි එතකොට ගිහියන්ටත් පව් සිද්ධ කරගන්න විදිහට වැඩ කරනවා මේ වැඩ කරන්න ගිහිල්ලා. ඔහු කුල සංග්‍රහ පිණිස මල් වතු වැවීම
එතකොට මල් වවන එක හොඳයි. එතකොට මල් වතුවේ මහදෙන් ගිහියන්ට උපකාර කරති. දැන් ගෙදර ගිහිල්ලා දැන් ගිහියෝ දැන් ගෙදර ගෙවල් වල මල් එහෙම හිටවනවා. දැන් හාමුදුරුවෝ ගිහිල්ලා මල් හිටවන්න උදව් කරන මල් පැල ගිහින් දෙනවා, වලක් කාරලා දෙනවා, පොහොර ටිකක් ගෙවලා දෙනවා. අන්න එතකොට මොකද ගිහියන්ගේ වැඩ කරන ගිහියන්ගේ ගෙදර වැඩ කරනවා. එතකොට දැන් මෙහෙම වැඩ කරනකොට ගිහියෝ මොකද කරන්නේ? අනේ හාමුදුරනේ අපේ වැඩ කරන්න නම් එන්න එපා, අපට උදව් කරන්න එපා, පව් සිද්ධ වෙනවා කියලා. අද නම් එහෙම සමහර ඇත්තෝ කියනවනේ. සමහර ඇත්තෝ බැලුවා හාමුදුරුවෝ තින් හොඳ තරුණ හාමුදුරුවෝ ඇවිල්ලා මොකද ගෙදර වත්තේ ඇවිල්ලා මල් හිටවන්න උදව් කරනවා, පොහොර දාන්න උදව් කරනවා. හරි ෂෝක්නේ. ඇයි නිකන් ඉඳලා පඩි ගෙවන්න ඕනන්නේ නැහැ. හාමුදුරුවෝ ඇවිල්ලා වැඩ කරනකොට හිතන්නකෝ ඊට පස්සේ මේ මල් වතු වවනවා ආදී මේවා කරනකොට මොකද වුනේ? උපකාර කරති. ඔවුන්ගේ ක්‍රියාවලට හුරු පුරුදු ගම්වැසියෝ එහි වැඩම කළ සුපේසල භික්ෂූන්ට සංග්‍රහයක් නොකළා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අස්සජි පුනබ්බසුක හාමුදුරුවරු දෙන්න ඊට පස්සේ මොකද වුනේ? ඒ උන්වහන්සේලා දෙන්න ගිහිල්ලා මේ කරපු වැඩත් එක්ක මොකද වුනේ? දැන් උන්වහන්සේලා දැන් මේව කළා. ඊට පස්සේ අර සුපේසල හාමුදුරුවරුන්ට දායකයෝ දාන්නේ පිළිගන්නන්නෙත් නෑ. ඇයි ගණන් ගන්න? අර වැදගත් තියෙන වෙයි. ඒ හාමුදුරුවරු වටින්නේ ඇයි? අර දුස්සීල හාමුදුරුවරු ලොකු වෙලා සුපේසල ශික්ෂාකාමී හාමුදුරුවරු වටින්නේ නැති වෙලා. අද සමහරලාට එහෙම වෙන්න පුළුවන් නේද? සමහරලාට රූපවාහිනී ඉස්සරහ සමහර හාමුදුරුවෝ වගේත් ඉන්නවා. කිව්වට අමනාප වෙන්න එපා. සමහරලාට ඉතින් ඇවිල්ලා ලුකුවට කියනවා. බැලුවම අපේ රටේ හාමුදුරුවෝ නියෝජනය කරන අයද ඕන්නේ නැති ඒවටයි කාඩ්බෝඩ් වීරයෝ වගේ. ඇවිල්ලා ලුකුවට කතා කරනවා අරකද මේකද කියලා. පොඩි හාමුදුරුවෝ ආදර්ශයට නම් ගන්න එපා. ඒකයි මම මේ කියන්නේ. ඒ ඇත්තන්ට තරහකට නෙමෙයි. ඒකට සමහර ඒවා අපිට තේරෙනවා කතා කරන්න ඕනේ ඒවද. ඒකට වැදගත් දේවල්මද කතා කරන්නේ නේ. කැමරාවක් ගිහිලා ලොමුනෝ හරි ටිකක් කියනවා. ඊට පස්සේ දායකයොත් පව් සිද්ධ කරගන්නවා. එතකොට එහෙම දෙන්නේ ඇයි? දැන් සුපේසල හාමුදුරන්ට සිල්ලත් හාමුදුරන්ට ඊට පස්සේ කට්ටිය ඒ හාමුදුරන්ටත් කලකිරෙනවා. දැන් මෙතන වෙන්නේ අර හාමුදුරුවරු ටික දුස්සීල හාමුදුරුවෝ ටික ගිහිල්ලා අස්සජී පුනබ්බසුක හාමුදුරුවෝ දෙන්න මේගොල්ලෝ ගිහිල්ලා මොකද කරේ? ඒගොල්ලෝ ගිහිල්ලා එතන අර ගෙදරදී අර විදිහට දායකයන්ට සැලකුවාම මල් පැල හිටවලා අයෝ මේ වලවල් අල්ල උදව් කරන්න පටන් ගත්තම අර අනිත් හාමුදුරුවෝ ගිහිල්ලා ඒ ගෙවල් වල වැඩ කරන්න යන්නේ නැහනේ. ඒ හාමුදුරන්ගේ අපිට ඇති වැඩක් තියෙනවා. ඒ හාමුදුරුවෝ හොඳ නෑ කියලා. එහෙ හාමුදුරුවෝ ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේලාට සංග්‍රහ කරේ නැහැ. පින්ඩපාත එහෙම ගියාම වැඩිය ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඒ බව බුදුහාමුදුරුවන්ට දැන්නුවා. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කැඳවා කීටාගිරියට ගොස්. ඒතර බුදුහාමුදුරුවෝ මොකද කරේ? කීටාගිරියට ගොස් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට පබ්බාජනීය කර්මය කරන ලෙස නියම කළහ. උන්වහන්සේලා එසේ කළහ. එහෙත් එය අස්සජී පුනබ්බසුකයෝ නොපිළිගත්ත. ඒ වෙනුවට එලෙසම හැසිරෙමින් පෙරලා සංඝයාට ආක්‍රෝෂ කරන්නට දූහ. මේ නිමිති කොටගෙන සිකපදය පනවන ලදී. අන්න වැඩේ. මොකද වෙන්නේ? දැන් අර කතාව හාමුදුරුවරු මේ කතාව බුදුහාමුදුරුවන්ට මතක් කළා. මෙන්න මෙහෙමයි කීටාගිරියේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ පැත්තේ අස්සජී පුනබ්බසුක කියන හාමුදුරුවෝ දෙන්න අර ඕන් නැති වැඩ කරනවා. ඒ ගිහලා දැන් ඒ දෙන්නගේ වැඩ හින්දා වෙන සිල්වත් හාමුදුරු නමක් ගමට වැඩියමත් ගමේ දායකයෝ වැඩි ගණන් ගන්නේ. අර දෙන්න තමයි අර දුස්සීල හාමුදුරු හොඳයි වගේලා. ඒ ගෙදර වැඩ කරනවනේ කූලි වැඩක වළං හොදන්න යනවනේ නේද? එතකොට මේ වැඩ කරනකොට හොඳ වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කැඳ වෙනවා. එතකොට අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා කවුද? සැරියුත් මුගලන් කියන මහරහතන් වහන්සේලා. සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ කියන අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා කැඳවලා උන්වහන්සේට මතක් කළා කැඳවා කීටාගිරියට වඩින්නේ කියලා. කීටාගිරියට වැඩම කරලා අස්සජී පුනබ්බසුක මෙන්න මේ දෙන්නට අස්සජී පුනබ්බසුක කියන දෙන්නට මොකද්ද කිව්වේ? පබ්බාජනීය කර්මය. පබ්බාජනීය කර්මය මතකනේ?
ඒතර මේ ඇත්තන්ට විනයානුකූලව දඬුවම් කරන්න කියලා කිව්වා. මේක කරුණු පැහැදිලි කරලා අපි පබ්බජනීය කියන එක අපි ඉස්සරට කතා කරමු. එතකොට දඬුවම් කරන්නයි කියලා කිව්වා. මෙහෙම නියම කළාම උන්වහන්සේලා එසේ කළහ. ඊට පස්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා එහෙට කීටාගිරට වැඩම කරලා අර අස්සජී හාමුදුරුවෝයි පුනබ්බසුක හාමුදුරුවෝයි මුණ ගැහිලා ඒ දෙන්නට කරුණු පැහැදිලි කරලා ඔහොම කරන්න එපා කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. දීලා පබ්බාජනීය කර්මය කළාට එහෙත් අස්සජී පුනබ්බසුකයෝ නොපිළිගත් ඔන්න වැඩේ බලන්නකෝ. කිව්වට ඇහුවේ නෑ. ඒගොල්ලෝ අර චන්න හාමුදුරුවෝ වගේම තමයි. 6 කල්ලියනේ නේ. 6 කල්ලිය මතකනේ චබ්බක් ගියා. 6 කල්ලිය. මොකද කරේ? මේගොල්ලෝ කියන දේ ඇහුවේ නෑ. බලන්නකො සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයෝ එච්චර වැදගත් ආම්දුරුවන් වහන්සේලාත් අච්චර වැඩම කරලා මේක කිව්වම පිළිගත්තේ නෑ. පිළිගත්තේ නැති වුණාම මොකද කළේ? ඒ වෙනුවට එලෙසම හැසිරෙමින් පෙරලා සංඝයාට ආක්‍රෝෂ කරන්නට දූහ. ඒ මදුවට පිළිගත්තේ නැති එක කමන්නේ කියමුකෝ තව. ඒක පිළිගන්නේ නැතුව හාමුදුරන්ට බනින්නත් පටන් ගත්තා. හාමුදුරුවන්ට දොස් කියන්න පටන් ගත්තා. වැරද්දත් කර කර හාමුදුරන්ටත් බයිනවා අපට එනවා නිකම් නීති දාන්න එනවා. අපට එනවා පබ්බාජනීය කර්මය කරන්න. ඒව කොහෙද කියලා හාමුදුරුවන්ටත් බනින්න පටන් ගත්තා. බුදු හාමුදුරුවෝ මේ කාරණය නිමිති කරගෙන මොකද කරන්නේ? මේ සංඝාදිශේෂය පණවන්නට යෙදුණා. ඒ කියන්නේ 13 වෙනි සංඝාදිශේෂාපත්‍ය පණවනවා කුල දූෂක සංඝාදිශේෂාපත්‍ය නමින්. එතකොට මේ මතක ඇති මේ 13 වෙනි සංඝාදිශේෂාපත්‍ය තමයි කුල දූෂක සංඝාදිශේෂාපත්‍ය. එතකොට මේක මොකද්ද මේ අපි සංඝාදිශේෂය කියමු බලන්න. පොඩි හාමුදුරුවෝත් කියමු. මේක බලාන කියවන්නත් පුළුවන්, පොත බලාන කියවන්නත් පුළුවන්. බික්කු පනේව අඤ්‍යතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහෙරති කුල දූසකෝ පාප සමාචාරෝ තස්සකෝ පාපකා සමාචාරා දිස්සanti චේව සුයන්තිච කුලානිච තේන දුට්ඨානි දිස්සanti චේව සුයන්ති ච සෝ බික්ඛු බික්ඛුහි ඒව මස්ස වචනීයෝ ආයස්මා කෝ කුල දූසකෝ පාප සමාචාරෝ ආයස්මතෝ කෝ පාපකෝ සමාචාරා දිස්සanti චේව සුයන්ති ච කුලානි ඡායස්මතා දුට්ඨානි දිස්සanti චේව සුයන්ති ච පක්ක මතායස්මා ඉමම් හා ආවාසා. තව ටිකක් එහාට යනවා. අලං තේ ඉද වාස්නෝති ඒ වංචසෝ බික්කු බික්කූහි උච වචමානෝ තේ බික්කු ඒවං වදෙය්‍ය ඡන්දගාමිනෝච බික්ඛු දෝසගාමිනෝච බික්ඛු මෝහගාමිනෝච බික්ඛු බයගාමිනෝච බික්ඛු තාදිසිකාය ආපත්තියා ඒකච්ඡං පබ්බාජෙන්ති ඒකච්ඡං න පබ්බාජෙන්ති ති සෝ බික්ඛු බික්ඛුහි ඒව මස්ස වචනීයෝ මාචායස්මා ඒවං අවච නච්ච බික්ඛු ඡන්දගාමිනෝ නච්ච බික්ඛු දෝසගාමිනෝ නච්ච බික්ඛු මෝහගාමිනෝ ච බික්ඛු බයගාමිනෝ. තවත් ටිකක් යනවා. ආයස්මා කෝ කුල දූසකෝ පාප සමාචාරෝ ආයස්මන්තෝ කෝ පාපකා සමාචාරා දිස්සanti චේව සුයන්ති ච
කුලානි ඡායස්මතා දුට්ඨානි දිස්සanti චේව සුයන්තිච පක්කමතායස්මා ඉමම්හා ආවාසා අලං තේ ඉද වාස්නෝති ඒවංච සෝ බික්ඛු බික්ඛූහි වචමානෝ තතේව පග්ගන්හෙය්‍ය සෝ බික්ඛු බික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බෝ තස්ස පටිනිස්සග්ගාය යාව තතියංච සමනුභාසියමානෝ තං පටිනිස්සජ්ජෙය්‍ය ඉච්ඡේ තං කුසලං නොචේ පටිනිස්සජ්ජෙය්‍ය සංඝාදිසේසෝති කියන මේ කතාව. එතකොට මේ පාලි පාඨය ටිකක් දිගයි පොඩි හාමුදුරනේ 13 වෙනි එක සංඝාදිසේසපද ටිකක් දිගයි. නමුත් ටිකක් කියලා හුරු වෙමු. අර්ථය. එතකොට දැන් මේකේ තේරුම භික්ෂුවක් වනාහි කුලයක් දූෂණය කරමින් ලාමක පැවතුම් ඇතිව කිසියම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වෙසේද ඔහුගේ ලාමක හැසිරීම් දක්නට හෝ අසන්නටවත් ලැබේද ඔහු ඒ නිසා දූෂිත වූ කුලයන්ද දක්නට හා අසන්නට ලැබේද ඒ භික්ෂුවට භික්ෂූන් විසින් මෙසේ පැවසිය යුතු වන්නේය. ආයුෂ්මතුනි ඔබ කුල දූෂකයෙකි. ලාමක හැසිරීම් ඇත්තෙකි. ආයුෂ්මතුන්ගේ ලාමක හැසිරීම් දක්නටත් අසන්නටත් ලැබේ. දැන් අර කියපු එක ඉස්සලා මතක ඇති. වැරද්දක් දැක්කම හිතේ තියාගෙන ඉඳලා වෙන කාටවත් ගිහිලා කියන එක නෙමෙයි ඉස්සල්ලාම කරන්නේ. වැරද්ද දැක්කම ඉස්සල්ලාම කරන්නේ වැරද්ද කරපු එක්කෙනාට කියන එක. අන්න ඒකට බලන්න කොච්චර හොඳ ගතියක්ද කියලා පොඩි අද මේක අපි අතර නැති එකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. භික්ෂුවක් වනාහි කුලයක් දූෂණය කරමින් කවුරු හරි කෙනෙක් කුලය දූෂණය කරනවා. ඒ කියන්නේ වැරදි වැඩ කරගෙන අර මං කිව්ව කුල දූෂණය කරනවා කොහොම දූෂණය කරනවා කොහොම වැරදි අර්ථය ගන්න එපා. අද මොකද මේ දූෂණය කියන වචනේ දූෂණය වෙලාද මන් දන්නේ නේද? එතකොට අපි ඕක පාවිච්චි කරනවනේ එක එක අර්ථයට ස්ත්‍රී දූෂණය කිව්වොත් එහෙම භයානක වැඩක්. පරිසර දූෂණය කිව්වම ඒකත් ඉතින් භයානකම වැඩක් තමයි. පරිසරය විනාශ කරනවා නේද? එතකොට එක එක දූෂණය කියන මෙතන කුල දූෂණය. කුල දූෂණය කියන්නේ අර අපි කිව්වා වගේ අර ඉස්සලා කතා කළා වගේ අපි අර ගෙවල් වල ගිහිලා මල් හිටවනේවා. එතකොට ගෙවල් වල ගිහිල්ලා එක එක වැඩ කරලා දෙනේවා. ඒවා ගැළපෙන ඒවා නෙමෙයි. භික්ෂුවක් වනාහි කුලයක් දූෂණය කරමින් ලාමක පැවතුම් ඇතිව කිසියම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වෙසේද. එතකොට ගමක හරි නියම් ගමක හරි ඔහුගේ ලාමක හැසිරීම් දක්නට හෝ අසන්නටවත් ලැබේද. එක්කෝ දැකලා නෑ අහන්න සමහර ඒවා තියෙනවා දැක්කේ නෑ අහන්නට ලැබෙනව නේද සමහර ඒවා. එහෙම කවුරු හරි කියනවා අර හාමුදුරු මෙන්න මෙහෙම කරා. එහෙමද අසන්නට ලැබුණා. ඔහු එතකොට ලැබේද? එතකොට ඒ නිසා මොකද වෙන්නේ? ලැබේද? මෙතන මේ වැරදිලා. ඔයන්න එන්න ඕන එක. ඔහු නිසා දූෂිත වූ කුලයන්ද දක්නට හා අසන්නට ලැබේද? ඒ භික්ෂුවට භික්ෂූන් විසින් මෙසේ පැවසිය යුතුය. එතකොට හාමුදුරුවෝ මොකද කරන්නේ? මෙහෙම කියලා කියනවා. මොනවද කියන්නේ? ආයුෂ්මතුනි. ඒ කියන්නේ හාමුදුරුවනේ යාළුවා. ඔහොම කරන්න එපා. ලාමක හැසිරීම කරන්න එපා කියලා ඒක අවවාද කරනවා. හැසිරීම ඇත්තක ආයුෂ්මත් ලාමක හැසිරීම දක්නට අසන්නට ලැබෙයි. අපට මෙහෙම අහන්න ලැබුණා. මේ වගේ දෙයක් අපි දැක්කා කියලා ඉස්සෙල්ලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එවත්නි ආවාසයෙන් බැහැරවන්න. එහෙම කිව්වා මොකද ගන්නා පන්සලෙන් යන්න. යන්න නෙමෙයි සමහරට ඵලයන් කියලා කියන්නේ නේද? තනයන් යන්න එවනේ කියන්නේ. යන්න එළියට පන්සලෙනුත් පන්නනවා. ඔබ මේ විසීමෙන් පළක් නැත යනුවෙනි. භික්ෂූන් විසින් මෙසේ කියනු ලබන කල්ලි භික්ෂූහු ඡන්දගාමීහුය, දෝසගාමීහුය, මෝහගාමීහුය, බයගාමීහුය මෙබඳු ඇවතකින් ඇතමෙකු අරමින් බැහැර කරවත්
ඇතමෙකු බැහැර නොකරවත් යනුවෙන් ඒ භික්ෂුව කියන්නේ නම් භික්ෂූන් විසින් මෙසේ පැවසිය යුතු වන්නේය. දැන් සමහර වෙලාවට පොඩි හාමුදුරනේ දැන් අද නම් පන්සලේ දැන් වැරද්දක් කළොත් එහෙම ඒ කාලේ මේ පන්සලේ අනිත් හාමුදුරුවෝ එකතු වෙලා කියනවා මේ ඒව කරන්න එපා. ඔයා මේ පන්සලෙන් යන්න කියලා ඒ පන්සලෙන් යවනවා. වෙන පන්සලකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ පන්සලේ ඉන්නේ වැරද්ද කළේ. දැන් ඉතින් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඇයි? පන්සලේ යවන්නේ කොහෙද? විහාරාධිපති වෙලානේ නේද? බුදුහාමුදුරන්ටත් තිබුණේ නැහැ නේ විහාරාධිපතිකම. අද අපේ හාමුදුරන්ට හම්බ වෙලා සුද්ධ කරපු වැඩක් තමයි ඉතින්. අද වෙලා තියෙන්නේ විහාරාධිපති විහාරාධිකාරිලා. ඒතකොට පන්සලේ බාරකරුවෝ වැඩි වෙලා හින්දා මොකද වෙන්නේ? අද පන්සල දාලා යන්න පුළුවන්ද? අද ටිකක් අමාරුයි. මේකත් පොඩි හාමුදුරනේ ඉස්සර අපේ මෑතක් වෙනකන් තිබුණා. සමහරවිට එක හාමුදුරන් නමකට තිබුණා පන්සල් 10ක් විතර තිබුණා. පන්සල් 10කට විතර එක නායක හාමුදුර කෙනෙක් අධිපති. එතකොට අපි හිතමු එක පන්සලක කවුරු හරි පොඩි හාමුදුර නමක් අතෙන් වැරදි වෙන්න පුළුවන්. අපි හිතමු මොකක් හරි වැරද්දක් වුණා. දැන් අද වෙන්නේ මොකද්ද? එක පන්සලයි තියෙන. ඒ පන්සලේ මහණුනා අපවත් වෙනකන් ඒ පන්සලේ ප්‍රශ්නයක් වුණොත් දායකයෝ විරුද්ධ වුණොත් පන්සලේ සිවුරු හැරලා යන්න වෙනවා. ඒ කාලේ සිවුරු හැරියේ නේ. එතකොට මොකද කරන්නේ? මේ පන්සලේ වැරද්ද කරාම පයින්ඩ් කියලා යන්න අර පන්සලට කියලා දුෂ්කර පන්සලකට ටිකක් සමහර පන්සල් තියෙන දාන එහෙම අඩු සමහරට පයි යන්න ඈත පන්සලකට දාන. ඒ හොඳට වැඩ කරගෙන ඉන්න හාමුදුරුවෝ හොඳ පන්සලට ගේනවා. එතකොට මොකද වෙන්නේ? අර හාමුදුරුවෝ නිකන් දඬුවමක් දුන්නා. ඒ ඉන්නකොට ඔන්න ටිකක් හැදෙනවා. ඒතර පන්සලෙන් ඒකයි කියන්නේ පන්සලෙන් එලවනවා කියන්නේ මේ පන්නලා දානවා කියන එක සිවුරු අරවනවා කියන එක නෙමෙයි. භික්ෂූන් විසින් මෙසේ කියනු ලබන කල්ලි භික්ෂූ ඡන්දගාමි දෝසගාමි ඡන්දා දෝසා බය මෝහද ඒකනේ කියන්නේ මෙනේ ඡන්ද දෝස මෝහ බය. එතකොට හාමුදුරුවෝ අනේ යන්න එක එක්කනට අදිනවා අපි කියන අදිනවා කියන්නේ එක එක්කනට ඡන්දේ වැඩ කරනවා එක එක්කනට පක්ෂව වැඩ කරනවා කියලා දොස් කියනවා. එහෙම කරන්න එපා යනුවෙන් භික්ෂුව කියන්නේ නම් ඒ භික්ෂුන් විසින් එහෙම කියලා රණ්ඩු කරගෙන එනවා නම් මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? එසේ නොකියන්න හාමුදුරනේ එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා කියලා කියනවා. භික්ෂුහු ඡන්ද දෝෂ බය මෝහ ගාමිහු නොවේති. හාමුදුරුවෝ කියන්නේ ඔය ඡන්ද දේශ බය මෝහ කියන සතර අගති වලට යන අය නෙමෙයි. ආයුස්මත් කුල දූෂකයෙකි. හාමුදුරුවෝ කුල දූෂණය කරන කෙනෙක්. ලාමක හැසිරීම් තියෙන කෙනෙක්. ආයුෂ්මතුන් විසින් දූෂිත කුලයන්ද දක්නටත් අසන්නටත් ලැබේ. හාමුදුරුවෝ මේ කරපු ඒවා අහන්නත් තියෙනවා දකින්නත් තියෙනවා. ආයුෂ්මතුන්නි මේ ආවාසයෙන් පිට වෙන්න ඔන්න බලන්නකෝ. හාමුදුරුවෝ කියන මේ පන්සලේ ඉන්න එපා පිට වෙන්න. හාමුදුරුවෝ එළවන්නේ උසාවියෙන් නෙමෙයි පොලිසියෙන් නෙමෙයි. හාමුදුරුවෝ කියන්නේ විනයානුකූලව. ගිහිලා කියනවා හාමුදුරුවෝ අර වෙන පාසලකට යන කොහේ හරි යන්න මෙහි ඉන්න එපා. ඔබ මෙහි විසීමෙන් පළක් නැත යනුවෙනි. ඒ භික්ෂුව භික්ෂූන් විසින් මෙසේ කියනු ලබද්දීත් එසේම සිය අදහසගෙන සිටිද්ද ඒ භික්ෂුව භික්ෂූන් විසින් තුන්වන වර දක්වා අදහස බැහැර කරවීමට සමනුභාසන කර්මය කටයුතු වන්නේය. බලන්නකෝ ඊට පස්සේ හාමුදුරුවෝ අනේ අර වැරද්ද කිව්වම එක වතාවක් නෙමෙයි තුන් වතාවක්ම මතකනේ අපි ඉස්සෙල්ලත් කතා කරානේ මේ තුන්වන වර දක්වාම අර හාමුදුරුවෝ පිළිගන්නේ වැරද්ද. එහෙම නෑ හාමුදුරනේ කියලා කිව්වම නෑ මෙන්න මෙහෙමයි කියලා හාමුදුරුවෝ ආයෙත් කරුණු පැහැදිලි කරනවා. තුන්වන වර දක්වා 1යි 2යි 3යි තුන්වෙනි වර තුනක්. එතකොට අවස්ථා තුන් වතාවක් අවවාද කරලා එහෙමත් බැරි නම් මොකද කරන්නේ? අවවාද සමනුභාසය කිරීමෙන් එය අත් නොහරින්නේ නම් යෙහෙකි. එහෙම කියලා සමගියෙන් එහෙම ආදරයෙන් කියලා තුන් වතාවක් විතර කියනකොට ඒක අත්හැරියොත් එහෙනම් ප්‍රශ්නයක් නෑ සංඝාදිශේෂ වෙන්නේ නෑ. එහෙනම් යෙහෙකි කියන්නේ ඒකයි මේ සංඝාදිශේෂපත්තියටපත් වෙන්නේ නෑ. ඒකයි යෙහෙකි කිව්වේ. අත් නොහරින්නේ නම් සංඝාදිශේෂ වෙනවා. ඔන්න වැඩේ. කියන දේ අත් නොහරියොත් මොකද වෙන්නේ? සංඝාදිශේෂ බවට පත් වෙනවා. ඊට පස්සේ අපි බලමුකෝ ඔක ටිකක් අමාරු වචන ටිකකුත් තියෙනව නේද? අර විස්තර කතන ටිකකුත් තියෙනවනේ. කුල දූෂක කියලා මොකද?
බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සහ ශූද්‍ර යනුවෙන් කුල 4කි. ඒ හා සමානව අද කුමන හෝ පවුලක පවතින ශ්‍රද්ධාව විනාශ කරන්නා කුල දූෂක නම් වෙයි. පහන් වූ හෝ නොපහන් වූ හෝ කුලයන් යම් යම් දෑ දීමෙන් වෙදකමින් හසුන්ගෙන යෑම ආදියෙන් කෙලසීමයි. තිබෙන ප්‍රසාදයේ නැතිවීමත් නැති ප්‍රසාදයේ ඇති නොවීමත් ඉන් අදහස් කළේ. එතකොට දැන් එදා කාලේ නම් කුල 4ක් තිබුණා. මතකනේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. තවත් තිබුණා පංචම කියලා තිබුණා වේන, නේසාද, පුක්කුස, රතකාර, චණ්ඩාල කියලා. තව පංචම කුල එහෙමත් තිබිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එදා තිබුණ ප්‍රධාන කුල 4 තමයි මේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, මේ ශූද්‍ර කියන මෙන්න මේ 4. එතකොට මේ කුල 4 නේද? එතකොට මේ කුල 4 තිබුණා. එතකොට මේ කුල 4 එදා තිබුණා. දැන් අද ගත්තොත් අද නම් එක එක අදක් තියෙනවනේ, එක එක කුල වර්ග තියෙනවනේ. උඩ රට කියයි, පහත රට කියයි, එක එක ඒ ප්‍රතිවේලත් තව එක එක කුල හදාගෙන ඉතින් ඒක මිනිස්සු එක එක වැඩ කරනවා. දැන් මේ කුල ගැන කතා කරන වෙලාව නෙමෙයි. එතකොට දැන් ඒ වගේ මේ කුල කිව්වේ මොන හරි කවුරු හරි ගිහි පවුල් වල. දැන් මෙතන කතා කරන්නේ ගිහි මේ කවුරු හරි පවුල් වල. අද ඒ හා සමානව අද කුමන හෝ පවුලක පවතින මොනා හරි පවුලක කොහේ හරි පවතින ශ්‍රද්ධාව විනාශ කරන්නා කුල දූෂක නම් වෙයි. කාගේ හරි ඉන්න කට්ටියගේ ශ්‍රද්ධාව නැති වෙනවා නම්, දායකයන්ට ශ්‍රද්ධාව නැති වෙන විදිහේ වැඩ කරනවා නම් ඔන්න කුල දූෂකයෙක් හැටියට හඳුන්වනවා. පහන් වූ හෝ නොපහන් වූ කුලයන් යම් දෑ දීමෙන් ඔන්න දැන් සමහරලාට හඳුර එක එකව දෙන්න පුළුවන් නේද? සමහර ඒවා දීලා වෙදකමින් වෙදකම් කරන එකත් හැබැයි අනුමත කරන්නේ නෑ. වෙදකමත් බුදුදහමේ ඉතින් හිතන්න පුළුවන් එතකොට වෙදකම හොඳයිද කියලා. ඉතින් වෙදකම් කරන්න ගියාම හාමුදුරුවන්ගේ නිවනනේ අපේ අරමුණ කරගෙන තියෙන. ඒකත් බුදුහාමුදුරු ප්‍රතික්ෂේපිතයි. හසුන්ගෙන යෑම. එක එකන පණිවිඩ කියනවා. හාමුදුරනි පොඩ්ඩක් අරයට මෙහෙම කියනවාද කියලා. මතකනේ කලින් ඒක අපි ගැන කතා කළානේ ගොඩක්. ඒතකොට එහෙම. එතකොට ඒවා තිබෙන ප්‍රසාදේ නැතිවීමත් අපි කියන්නේ හාමුදුරු මොන විදිහට ඕනද? අප්‍රසන්නානම් ප්‍රසාදාය පසන්නානම් බිහිවෝ භාවයි. දැන් මේක වෙන්නේ ප්‍රසාදයේ තිබෙන අයගේ ප්‍රසාදේ නැති වෙනවා, නැති ප්‍රසාදය ඇති නොවීමත්. නැති ඇත්තන්ගේ ඇති වෙන්නේම නැහැ. තියෙන එකක් නැති වෙලා යනවා. එහෙම නෙමෙයි හාමුදුරු වැඩ කරන්නේ. තියෙන ඇත්තන්ගේ ප්‍රසාදය තව වැඩි වෙන්නත්, නැති ඇත්තන්ගේ ප්‍රසාදය ඇති වෙන්නත් වැඩ කරන්න ඕනේ. පාප සමාචාර ඊළඟ එක. ශ්‍රමණ සාරූප්‍ය නොවන ලාමක පහත් හැසිරීම පාප සමාචාර නමි. කුලයන්හි ඇලී ගැලී වෙසමින් ගිහියන්සේ කුලයන්හි කුදුමහත් කටයුතු වලට සම්බන්ධ වීම මෙයින් අදහස් කරේ. කුල සංග්‍රහය සඳහා කැප භූමියක හෝ අකප භූමියක දැන් ඔන්න අර ඒ කල හැටියට කරපු වැඩ ටිකක් තියෙනවා. පාප සමාජය වැරදි වැඩ හැටියට මල් පැල රෝපණය කිරීම කරවීම. එක්ක ගිහිල්ලා මල් පැල හිට වෙනවා නැත්තම් හිටවනවා නේද? කරවනවා. පැන් ඉසීම ඉස්සවීම. ඒක පැන් ඉසින කියන මල් වලට වතුර දානවා, මල් හදනවා. එතකොට මල් නෙලවීම. එතකොට මල් කඩනවා. ෆෝන් එකෙන් නෙමෙයි. ෆෝන් එකෙනුත් අර මල් කඩනවා කියලා කියනවනේ සමහරලාට නේද? ඒ කාලේ මල් ගිහිලා මල් ලොකුයි කාලේ පොඩි හාමුදුරනේ මල් කඩනකොම අර බුදුහාමුදුරනේ මේ චූටි එකක් නෙමෙයි. සෝන ලොකු මල් වතු තිබුණා. එතකොට මල් වතු වලින් අර කොණ්ඩේ ගොතන්න මල් හදනවා, මවනවා, ඒව කඩනවා. එතකොට පූජා කරන්න කඩනවා, සරසන්න හදනවා. එතකොට මල් කඩන්න යන්නත් එපා වතු වල. මල්දම් ගෙතීම ඔය තියෙන ගෙතවීම. එතකොට මල්දම් හදනවා, මල් මාලාව බෝධින් වහන්සේට එහෙම අද පූජා කරන්නේ මල්දම්. ඒක හාමුදුරුවන්ට ඕ ආදාළ ඒවා නෙමෙයි ඒකයි කියන්නේ. ආදී ක්‍රියා පාප සමාචාර ක්‍රියා නම් මේ. එතකොට පාප සමාචාර කියන්නේ මේ
පව් වැඩ කියන මේකෙන් කරන්න එපා කියනවා. ඒවා කියන්නේ මල් එතකොට හිතන්න පුළුවන් මල් පැලයක් හිටවම පව් සිද්ධ වෙනවද හාමුදුරනේ? නෑ මේ ගිහියන්ගේ වැඩනේ. පන්සලේ මල් ටික කඩන්න ඕනේ, මල් ලිහින්න ඕනේ, මල් හිටවන්න ඕනේ. කවුද ඒතර ඒව කරන්නේ? ඒව කරන්න ඕනේ. පන්සලේ නෙමෙයි ගිහියන්ගේ ගෙවල් වල ගිහිල්ලා මේ. ඒකයි කියන්නේ. එතකොට බුද්ධ ශාසනය තුළ ඇති බරපතලම වැරදි පරාජිකා නමින් හැඳින්වේ. දැන් මෙතකොට අපි ශික්ෂාපදයේ විස්තර ටික ඉවර. දැන් ඔන්න පොඩි දැන් සංඝාදිශේෂ 13 ඉවරයිනේ. පරාජිකා 4 ඉවරයි. සංඝාදිශේෂ 13 ඉවරයි. දැන් 13 වෙනි එක තමයි අද කළේ. එතකොට දැන් ඔන්න ඒ ගැන පොඩි දැන් සාරාංශයක් පොඩි හඳුනට කියන්නේ මේ පාඩම ඉවර කරන්න ඉස්සෙල්ලා. බුද්ධ ශාසනය තුළ ඇති බරපතලම වැරදි පරාජිකා නමින් හැඳින්වේ. එම බරපතල ආපත්‍යයකට පැමිණි භික්ෂුව නැවත භික්ෂූන් හා සහවාසයට නුසුදුසුය. දැන් එතකොට පරාජිකා වෙච්ච එක්කෙනෙක් අර බෙල්ල කැපුවා වගේ කිව්වනේ. තල් ගහක ගහ මැදින් කැපුවා වගේ ආයි නැවත සමාව දෙන්න බෑ. මේ හතර කළොත් මේ හතර සමාව නැති ඒවා. ඒක ඉවර කරා කලින්. දැන් අපි අද කතා කරේ මේ සංඝාදිශේෂ 13 ගැනනේ. එතකොට මේ 13 මොනවාද? එහෙත් සංඝාදිශේෂාපත්‍යයකට මේවා මේ සංඝාදිශේෂාපත්‍යයකට පැමිණි භික්ෂුවකට සංඝයාගෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදු නොවේ. එතකොට මහානකම නැති වෙන්නේ නැහැ. ඒ පාරිශුද්ධිය ලබා ගත හැකිය. ඉන්පසු ප්‍රකෘති උපසපන් භික්ෂුවගේ තත්වයට පැමිණිය හැකිය. ඊට පස්සේ ආපහු සංඝාදිශේෂ ඒක පාරිශුද්ධිය ලබා ගන්න පුළුවන්. එතකොට පොතේ අවසානයේ තියෙනවා අභ්‍යාස කියලා જાතියක් නේද? හැම පාඩමක තියෙනවා. මේක ඉතින් බලන්නකෝ අපි පැය 5ක් කතා කළානේ. 1 2 3 4 කියලා ඇවිල්ලා මේ පස්වෙනි පැය මේ පස්වෙනි පාඩම තමයි මේ ඉවර කරේ පස්වෙනි කොටස. ඒ කියන්නේ විනය කොටසේ ඒ කියන්නේ 8 එතකොට දෙවෙනි කොටසේ ඒ මේක අවසාන එක. එතකොට 8 වෙනි පාඩමේ මේ කියන සංඝාදිශේෂ යන්නේ අර්ථය පැහැදිලි කරන්න. මතකද සංඝාදිශේෂ? ඒතර දැන් මේක ලියන්න ඕනි චූටි ආන්දරනේ. මම මේ ප්‍රශ්න ටික සංඝාදිශේෂ සහ පරාජිකා අතර වෙනස පෙන්වා දෙන්න. අපි ඒක ගැන කතා කරා මතකනේ? සංඝාදිශේෂ දැන් ඉස්සෙල්ලත් කතා කරා. ඒතර කොහෙද මොකද වෙන්නේ? බෙල්ල කැපුවාගේ සමාව නැහැ. සමාව තියෙනවා, දෙකේ වෙනසක් තියෙනවා. සංඝාදිශේෂාපත්‍යයකට අයත් නිදාන කතාවක් ලියන්නේ. එතකොට මේ සංඝාදිශේෂ 13ක් තියෙනවා. ඉතින් 13න් කැමැති නිදාන කතාවක් නේ. එකක් නේ 13ම නෙමෙයි. එකක් ලියන්න කියන්නේ කැමැති එකක් තෝරන ලියන්න පුළුවන් එතකොට. හරි? පහත් සඳහන් වචනවල අර්ථ පෙන්වා දෙන්න. වත් සමාදානය මතකනේ? මානති පිරීම, අබ්බාන කර්මය, අඤ්ඤත්‍ර සුපිනන්තා, මහල්ලකම් මතකනේ? එතකොට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට අපි පොඩි හාමුදුරන්ට කතා කරගෙන ආවේ මතකයි අපි සංඝාදිශේෂයේ දැන් අපි ඉවර කළා. පරාජිකා 4යි සංඝාදිශේෂ 13යි. 8 වෙනි පාඩම තමයි අද අපි මේ නිමා කරන්න යෙදුනේ. එතකොට මතක තියාගන්න 7 වෙනි පාඩමේදී අපි කතා කරා පරාජිකා 4. අද සංඝාදිශේෂ මේ 8 වෙනි පාඩමේ 5 වෙනි කොටස හැටියට අපි සංඝාදිශේෂ 2යි අද කතා කරේ. නමුත් මීට කලින් සංඝාදිශේෂ ඉවර කරා. එතකොට විනය කොටසේ තව එක පාඩමක් අපිට තියෙනවා 9 වෙනි පාඩම. එතකොට ඒක ඊළඟ පාඩමේදී අපි කතා කරමු. ඉතින් මේවා ටික හොඳට අපි සිල් මෑණිවරු පොඩි හාමුදුරුවෝ මේ DP පිරිවෙන තුලින් මේ ගෙනේන පාඩම් හොඳට අහලා නැවත අහලා හොඳට සූදානම් වෙන්න. විභාගයට වගේම ජීවිතයටත් ඕනි පාඩම් ටිකක් තමයි විනයෝ නාම සාසනස්සායු. විනය කිව්වේ ශාසනාගේ ආයුෂය නම් ඒ ආයුෂය රැකගන්න කටයුතු කරමු. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින්
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපනය.